ටික ලියන්න ඕනේද? සර් මාතෘකා ටික තේරම ලියා ගන්න ඕනේද? ඔව්. 10 එක මාතෘකාව ලියුවද? ඔව් සර්. සර් පොඩ්ඩක් ඉන්නකෝ. අද දිනක හරි සර්. හරි. ඒ 10 එක මාතෘකාවයි තියෙන්නේ. ලිව්වා සර්. ඒ බලන්න අපිට මේ කෝස් සම්බන්ධ කරන්න පුළුවන් ආකාරය තමයි ඉස්සෙල්ලාම ඉගෙන ගන්න තියෙන්නේ. මුලින්ම අපි කෝසයක් සම්බන්ධ කරලා පරිපථයක් නේ හදාගන්නේ. මේ පරිපථයක් හදන්නේ මේ පරිපථය තුලින් ධාරාවක් ගමන් කරන්න තමයි පරිපථය සකස් කරන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි බැටරියක ධන ඍණ කියලා අග්‍ර දෙකක් තියෙනවා. සාමාන්‍ය වියලි කෝෂයක් ගත්තම ඒකේ ධනාග්‍රයකුයි ඍණාග්‍රයකුයි තියෙනවා. ඒතර මේ ධනාග්‍රය කියලා අපි නම් කරන්නේ විද්‍යුත් විභවය වැඩි එක්තන ඍණාග්‍රය කියලා නම් කරන්නේ විද්‍යුත් විභවය අඩු තැන. ඒතර මේ විද්‍යුත් විභවය වැඩි තැන ඉඳන් විද්‍යුත් විභවය අඩු තැනට මේකෙන් සම්නායකයක් සම්බන්ධ කරාම ආරෝපණ සමූහයක් ගලාගෙන එනවා. ඒතර ඒ ආරෝපණ ගලාගෙන යනකොට අපි කියනවා විද්‍යුත් ධාරාවක් කියලා. ඒ විද්‍යුත් ධාරාව ගලා යන මේ මාර්ගයට අපි කියනවා විද්‍යුත් පරිපථයක් කියලා. ඒකේ තරුවක් දාලා දෙනවා. හරි කරාද සර්? මොකද කරන්නේ නැහැ තාම මේ 10 වෙනි පාඩමේ අර මාතෘකාවක කොහොම ලියා ගන්න ඕනේ. පාඩමේ අංක දාලා මාතෘකාව ලියලා අනු මාතෘකාව ටික ලියාගෙන 10 එක මාතෘකාව ලියන්න. ඊට පස්සේ පොඩ්ඩක් ඉඳ තියාගන්න මාතෘකා කීයක් හතක්ද කොහෙද තියෙනවද පොඩ්ඩක් දිගට. 8ක් තියෙනවා සර්. ඒකේ තරුවක් දාලා ඊට පස්සේ ලියන්න. මාතෘකාවට ඉඳ තියාගන්නකො පස්සේ ලියන්න. තරුවක් දාලා ලියන්න මේක විද්‍යුත් විභවය වැඩි ස්ථානයක සිට විද්‍යුත් විභවය වැඩි ස්ථානයක සිට විද්‍යුත් විභවය වැඩි ස්ථානයක සිට ස්ථානයේ සිට විභවය අඩු ස්ථානයකට ඔයගොල්ලෝ 7 වෙනි පාඩමේ අපි කරා නේද කලින් විද්‍යුත් ධාරාව ගැන විද්‍යුත් විභවය අඩු ස්ථානයකට ඔව් සර් කරා. විද්‍යුත් විභවය වැඩි ස්ථානයකදී විද්‍යුත් විභවය අඩු ස්ථානයකට ආරෝපණ ගලා යාම ආරෝපණ කරන්නේ විද්‍යුත් ධාරාවක් ලෙස හැඳින්වේ. හරි සර්. මේ විද්‍යුත් ධාරාවක් කියන හයිලයිට් කරන්න. ඒතර මේ විද්‍යුත් ධාරාව ගලා යන මාර්ගයට අපි කියනවා විද්‍යුත් පරිපථයක්. ඊට පස්සේ යන දෙවෙනි දරුව විද්‍යුත් ධාරාවක් ගලා යන මාර්ගය සර් තව දෙවෙනි දරුව හරි සර්. විද්‍යුත් ධාරාවක් ගලා යන මාර්ගය විද්‍යුත් පරිපථයක් ලෙස හැඳින්වේ. සර් ඒක හයිලයිට් කරගන්න ඕනද තාක?
විද්‍යුත් පරිපථයක් කියන කවුරුත් කියනවා. තොර විද්‍යුත් පරිපථයකින් ධාරාවක් ගලා යන්න නම් අපි ඒකට විභවාන්තරයක් දෙන්න බෑ. විභවාන්තර දෙන්න වෙන්නේ වියලි කෝෂ වගේ වෙන තමයි විභවාන්තරයක් සපයන්න වෙන්නේ. ඒකෙදි අපිට වියලි කෝෂ එකක් නම් ගැටලුවක් නෑ, නිකන් සම්බන්ධ කරන්න පුළුවන්. වියලි කෝෂ දෙකක් හරි වැඩි ගාණක් හරි සම්බන්ධ කරද්දී සම්බන්ධ කරන්න පුළුවන් එක එක ආකාර තියෙනවා. ඒවා ගැන තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. ඒ විවිධ විදිහට සම්බන්ධ කරපුවාම ඒකෙන් හම්බෙන ප්‍රතිඵලය මොන වගේද කියලා බලන්න තියෙනවා. දැන් අපි අර මේ කලින් 7 වෙනි පාඩමේ කරානේ වෝල්ට් මීටරය ඇමීටරය ගැන. අපි වෝල්ට් මීටරයක් පරිපථයට හයි කරන්න කොහොමද? කෙලින්ම හයි කරනවද වෙනම අරන් හයි කරනවද? ශ්‍රේණිගත වෝල්ට් මීටරයක් හයි කරන්න ඕනේ. අපිට වෝල්ට් මීටරය කෙලින්ම හයි කරන්න බෑ. මොකද කරන්නේ? බල්බ් එක ගාවින් වයර් දෙකක් ගාලා වෝල්ට් මීටරය හයි කරනවා. මෙතනින් මේ ස්විච් එකක් තියෙනවනේ. මේ හරියෙන් බල්බ් එකක් හරිනේ. ඒක මේ වගේ නම් පරිපථයේ තියෙන්නේ. අපිට වෝල්ට් මීටරයක් හයි කරන්න ඕන වෙනම වයර් දෙකක් කරන් තමයි හයි කරන්නේ. මේ වගේ වයර් දෙකක් කෝෂ දෙපැත්තෙන් හරි නැත්නම් බැටරිය දෙපැත්තෙන් හරි වෙනම වයර් දෙකක් අරගෙන තමයි වෝල්ට් මීටරය හයි කරන්නේ. මේම හයි කරනකොට අපි නමක් කියනවා. මොන ක්‍රමයේ කියනවා? ශ්‍රේණිගත මෙහෙම හයි කරනවට කියන්නේ සමාන්තරව. ආන්තරගත වෝල්ට් මීටරයක් පරිපථයට හයි කරනවා නම් සමාන්තරගතව හයි කරනවා. ඊළඟට ඇමීටරයක් වගේ පරිපථයට හයි කරනවා නම් ශ්‍රේණිගත එතකොට අපිට ශ්‍රේණිගතව පරිපථයට කෙලින්ම හයි කරන්න පුළුවන්. මේ වගේ තැනකින් ඇමීටරයක් අපිට පරිපථයට කෙලින්ම සම්බන්ධ කරන්න පුළුවන්. ඒක කෝෂවලත් ওই විදිහට සම්බන්ධ කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් අර සමාන්තරගත ක්‍රමයට හයි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ ශ්‍රේණිගත ක්‍රමයට හයි කරන්නත් පුළුවන්. ඒතර මේ ඇමීටරේ වෝල්ට් මීටරේ හයි කරා වගේ දැන් බලන්නේ අපි මේ වියලි කෝෂත් මේ විදිහට සමාන්තරගතව හයි කරලා බලනවා එළිය අඩුයිද වැඩිද ශ්‍රේණිගතව හයි කරලත් බලනවා එළිය අඩුයිද වැඩිද ඒවයි තියෙන ප්‍රයෝජන මොනවද ඒවා ගැන තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි තරුව දාන්න විද්‍යුත් ධාරාවක් ගැලීම සඳහා විද්‍යුත් ධාරාවක් ගැලීම සඳහා විද්‍යුත් ධාරාවක් ගැලීම සඳහා පරිපථයට විභව අන්තරයක් සැපය යුතු අතර ඒ සඳහා කෝෂ හෝ කෝෂ පද්ධති යොදාගත හැකියි. ඒ සඳහා කෝෂ හෝ කෝෂ පද්ධති යොදාගත හැකියි. කෝෂ හෝ කෝෂ පද්ධති යොදාගත හැකියි.
හරි සර්. ඒතකොට ඒකේදී අපිට කෝෂ පද්ධතියක් පාවිච්චි කරනවා නම් ඒවා ශ්‍රේණිගතවයි කරන්නත් පුළුවන් සමාන්තරගතවයි කරන්නත් පුළුවන්. එතනින් දාන්නකො ක්‍රියාකාරකම් එකතු. ඒක අපි කරලා තියෙන්නේ ඉස්සෙල්ලාම එක වියලි කෝෂයක් දාලා මේකේ විභවාන්තරය මැනගෙන තියෙනවා. වෝල්ට් මීටරයක් හයි කරලා අපිට ඒකේ විභවාන්තරය වයින්න පුළුවන්. ඊට පස්සේ වියලි කෝෂ දෙකක් දාලා ඒකෙත් විභවාන්තරය බලනවා. ඊළඟට වියලි කෝෂ තුනක් දාලා ඒකෙත් විභවාන්තරය බලනවා. ඒතර මේකෙදි වෝල්ට් මීටර පාඨාංකය වැඩි වෙන්නේ වියලි කෝෂ එකක් දෙකක් දානකොට නැත්නම් එකක් දානකොටද දෙකක් දානකොට. වැඩි විභවාන්තරයක් හම්බෙන්නේ වියලි කෝෂ එකක් දානකොටද වියලි කෝෂ දෙකක් දානකොට. දෙකක් දානකොට එක වියලි කෝෂයක අපි හිතමු විභවාන්තරය 1.5න් සාමාන්‍යයෙන් තියෙනවා. කෝෂ දෙකක් දැම්මොත් මේ වගේ. ඒතර විභවාන්තරය කීයද? 3යි වෝල්ට් 3යි. වෝල්ට් 3. වියලි කෝෂ 3ක් දැම්මොත් 4.5 වෝල්ට් 4.3. ඒ කියන්නේ මේ විදිහට වියලි කෝෂ ගාන වැඩි කරද්දි විභවාන්තරය මොකද වෙන්නේ? වැඩි වෙනවා. වැඩි වෙනවා. අඩු වෙනවා. වැඩි වෙනවා. කෝෂ ගාන වැඩි කරද්දි විභවාන්තරය මොකද වෙන්නේ? වැඩි එක වැඩි වෙනවා. විභවාන්තරය 1.5. කෝෂ දෙකක් දැම්මොත් ඒ වගේ දෙගුණයි. කෝෂ තුනක් දැම්මොත් ඒ වගේ තුන් ගුණයි. කෝෂ ගාන වැඩි කරන්න විභවාන්තරයත් මොකද වෙන්නේ? වැඩි වෙනවා. විභවාන්තරය වැඩි වෙද්දි දීප්තියත් මොකද වෙන්නේ? වැඩි වෙනවා. වැඩි වෙනවා. වැඩි මේ පළවෙනි අවස්ථාවේදී වියලි කෝෂ එකයි දාලා තියෙන්නේ. දෙවෙනි අවස්ථාවේ වියලි කෝෂ දෙකක් දාලා. තුන්වෙනි අවස්ථාවේ වියලි කෝෂ තුනක් දාලා. ඒක වෝල්ට් මීටර පාඨාංකය ගත්තම එක වියලි කෝෂයක් දාපුවම විභවාන්තරය වෝල්ට් 1.5යි. වියලි කෝෂ දෙකක් දැම්මොත් පාඨාංකය වෝල්ට් 3යි. වියලි කෝෂ තුනක් දැම්මොත් පාඨාංකය වෝල්ට් 4.5යි. පහයි. එහෙනම් දීප්තිය සංසන්දනාත්මකව ගත්තොත් එක වියලි කෝෂයක් දාපු වෙලාවේ දීප්තිය මොකද වෙන්නේ ටිකක් අඩුයි. වියලි කෝෂ දෙකක් දාපු වෙලාවේ වැඩි සාමාන්‍ය. සාමාන්‍ය දීප්තිය ආමයි. වියලි කෝෂ තුනක් දැම්මම වැඩි වැඩි. වියලි කෝෂ හතරක් දීප් තවත් දීප්තිය වැඩි වෙනවා. අධික වියලි කෝෂ පහක් හයක් දාද්දි බල්බ් පුපුරලා සේදර විච්චෙන්නේ නැද්ද? බල්බ් එක පුපුරන්නේ. පිච්චෙනා බල්බ් පුපුරලා සාමාන්‍යයෙන් උපරිම විභවාන්තරයේ වෝල්ට් 4.5 මේක නම් වෝල්ට් 7ක් වගේ ප්‍රමාණයක් ටෝච් බල්බ් එක වෝල්ට් 7ක් වගේ නිකන් දාන්න පුළුවන්. ඊට වැඩියෙන් දැම්මොත් පිච්චෙනවා. හරි. ඒතර මේකේ රූප තුන අලවන්න ඉඩ තියන්නේ. අර වියලි කෝෂ එකක් දාලා වියලි කෝෂ දෙකක් දාලා වියලි කෝෂ තුනක් දාලා මේ තුන අලවන්න මේ පේරියට අලවන්න පුළුවන්. ඉඩ පොඩ්ඩක් තියලා මේ වගුව ගහන්න බලන්න. මේක මේ අවස්ථාව කියන කෑල්ල ඕනේ ඒක ගන්න. සර් පිටු භාගයක් විතර ඇතිද? පිටු භාගයක් ඕනේ එක දිගට පේරියට අලවන්න පුළුවන්. හරි පතු තුනක් නෙවෙයි. මේ පල්ලෑ මේ වගුව ලියන්නකෝ අර පළවෙනි තීරුව ඕනේ මේ මෙන්න මේ ටික දුවනවා. මේ තීරු තුන ලියන්න. කෝෂ ගාන ඊට පස්සේ වෝල්ට් මීටර පාඨාංකය ටෝටල් දීප්තිය හරි සර්.
හරි සර්. ඒතර මේ ක්‍රමයට වියලි කෝෂ ගාන වැඩි කරද්දී විභවාන්තරයත් ටික ටික වැඩි වෙනවා. මෙන්න මේ විදිහට කෝෂ එක දිගට හයි කරාම දැන් මේ බලන්න මෙතන හයි වෙලා තියෙනවද? පළවෙනි කෝෂේ ඍණාග්‍රය ඊළඟ කෝෂේ ධනාග්‍රය. ඊළඟ කෝෂේ ඍණාග්‍රය ඊළඟ කෝෂේ ධනාග්‍රය. ඒතර එක කෝෂයක ඍණාග්‍රය ඊළඟ කෝෂේ ධනාග්‍රයට මේ විදිහට කෝෂ දෙකේ ධනයි ඍණයි ඔහොමම දිගට දිගට සම්බන්ධ වෙනවනම් අපි අන්න එහෙම සම්බන්ධ කරනවට කියනවා ශ්‍රේණිගත සම්බන්ධයක් කියලා. ඒතර ලියන්නකෝ පල්ලෙන් තරුවක්. සෝගේ ධන ඍණ තිබ්බොත් යන්නේ නැද්ද? නෑ ධනයි එකට සම්බන්ධ කරත් කරන්ට් එක යවන ක්‍රමයක් තියෙනවා. ඒක අපි ඊළඟට කරමු. මේ ක්‍රමයේ දීලා තියෙන්නේ එක කෝෂයක ධනාග්‍රය අනිත් කෝෂේ ඍණාග්‍රයත් එක්ක තමයි සම්බන්ධ. මෙහිදී එක් කෝෂයක ඍණාග්‍රය අනෙක් කෝෂයේ ධනාග්‍රයටත් එම කෝෂයේ ධනාග්‍රය අනිත් එකේ ඍණාග්‍රයට සම්බන්ධ වෙන විදිහට කෝෂ දෙකක් හෝ වැඩි ගාණක් සම්බන්ධ කරනවා. අපි ඒකට කියනවා ශ්‍රේණිගත සම්බන්ධය. එනේ මම ලියන්නද? ලියනස ප්‍රොෆයිල් ෆොටෝ එක වෙනස් කරා එකයි. ඒතර මේ විදිහට බැටරි සම්බන්ධ කරාම අපි ඒකට කියනවා බැටරියක් කියලා කියනවා. දැන් ඔයගොල්ලෝ මේ අර ටෝච් වලට අපි දානවනේ බැටරි. දැන් නම් අලුත් ටෝච් වල මේ බැටරි දාන්නේ. ඉස්සර පරණ කාලේ ටෝච් වල බැටරිනේ දාන්නේ. නැත්නම් රේඩියෝ එකට දැම්මෙත් ඉස්සර කාලේ බැටරි වලින් තමයි රේඩියෝ එකට කරන්නේ. බැටරි වලින් වැඩ කරන ටෝච් කියනවා ඔයගොල්ලන්ගේ වල. තිබ්බ කැඩුනා. සර් චාර්ජ් කරන බැටරි නම් තියෙනවා. නෑ charge කරන්න යන්නේ අර බැටරි කෑලි දාන්නේ. මේක ඇතුළට බැටරි දාලා. ඒවත් තියෙනවා. ඒතර මේක ඇතුළට අපිට සමහර ටෝච් තියෙනවා ඔය කෑලි. බැටරි තුනක් දාන්න. සමහර තියෙනවා බැටරි 3 දාන. එළිය වැඩි බැටරි 2 දාන එකේද බැටරි 3 දාන එකේද? තුන දාන එක. බැටරි 3ක් දාන්නේ ආලෝකය වැඩි. ඒතරයි සාමාන්‍යයෙන් මේකට මේ බැටරි දානවනේ. ඒතර මේ දාණයට කියන්නේ බැටරියක් කියලාද බැටරි කෑල්ලක් කියලාද? බැටරි කෑල්ල. බැටරි කෑල්ලක් කියලා නේද කියන්නේ. බැටරි කැල්ල. මේ වගේ එකකට කියන්නේ බැටරි කෑල්ලක් කියලා. මෙයාගේ ඇත්තම තමයි වියලි කෝෂය. සාමාන්‍ය විද්‍යාත්මක කියන්නේ වියලි කෝෂය කියලා. ඒතර වියලි කෝෂ කීපයක් මේක එකතු වෙලානේ තියෙන්නේ. මේව වියලි කෝෂ කීපයක් එකතු වුණාම මේකට අපි කියනවා මොකක්ද කියලා? බැටරි. බැටරියක් කියලා. ඒතර නා වියලි කෝෂයකට බැටරි කෑල්ලක් කියන එක සාධාරණයි නේද? මේ සම්පූර්ණ එකට තමයි බැටරිය කියන්නේ. එහෙනම් මේක එක වියලි කෝෂයක් ගත්තම බැටරි කෑල්ලක් කියන්න පුළුවන් බැටරියෙන් කෑල්ලක්. ඒක ඉස්සර කාලේ මිනිස්සු මේ වචනේ හරියට පාවිච්චි කරලා තියෙනවා. එහෙනම් මේ සම්පූර්ණ එකට බැටරියක් කියලා කියනවා. ඒතර ඒකෙන් එක කෝෂයක් ගලවලා ගත්තම බැටරියෙන් කෑල්ලක්. ඒක එකකට කියන්න පුළුවන් බැටරි කෑල්ලක්.
මේ අතන්ට මේකත් ලියන්න. මෙවැනි කෝෂ පද්ධතියක් බැටරියක් ලෙස හඳුන්වනවා. එතකොට මේ විදිහට කෝෂ හයි කරනකොට එළිය වැඩි වෙනවනේ. බැටරි ගාන වැඩි කරද්දි මේ කෝෂ ගාන වැඩි කරද්දි දීප්තිය වැඩි වෙනවා. ඊළඟට අපිට මේ කෝෂ ඔක්කොටම එක ස්විච් එකක් විතරක් දාන්න පුළුවන්. එක ස්විච් එකක් ඕෆ් කරලා මේ කෝෂ ටික ඔක්කොම අපිට මේ පරිපථය සම්පූර්ණයෙන් ඕෆ් කරගන්න පුළුවන්. මේකේතර පල්ලෑ මෙන්න මේ රූප වලට ඉඩ තියෙනවා. එක රූපයකට මේකට තියෙනවා. මේ වගේ බැටරි කෑලි තුනක් අපිට ශ්‍රේණිගතව හයි කරන්න පුළුවන්. මේකේ පරිපල්සරාන අපිට අඳින්නත් පුළුවන්. මේක තියෙන ඍණාග්‍රයයි ධනාග්‍රයයි මාරු වෙනවා. මේක ඉස්සලා තියෙන ඍණාග්‍රය ඊට පස්සේ ධනාග්‍රය. මේ පරිපථය අපිට මේ වගේ සංකේත වලින් හඳුනලා දෙන්න. මෙතන මේ රූපෙට ඉඳ තියන්නේ මේ සංකේත වලින් ඔක ලකින් අඳ ගන්න. ශ්‍රෝක ඇඳ ගන්න ඕනේ නේද? ඔව් මේ බැටරි කෑලි තුනට රූපය වලින් ඉඳ තියන්නේ. උඩ සංකේත විතරක් අඳ ගන්න. හරි සර්. ඒතර මේ විදිහට ශ්‍රේණිගතව කෝෂ ගාන වැඩි කරද්දි බල්බ් වල දීප්තිය ටික ටික වැඩි වෙනවා. මේක පල්ලෙන් ඩොට් එකක් හරි කරුවක් හරි දාන්න. බල්බ ගණන මේ කෝෂ ගණන වැඩි කරන විට සර් කෝෂ එක සමාන වෙන්න ඕන. වෝල් සාමාන්‍ය 1.5 නම් ඔක්කොම 1.5 කෝෂ තමයි දාන්නේ. එක එක ආදාත්මත් ඒවා එකතු වෙලා එනවා. සර් සංකේත වලින් තරුව දාලා ලියන්න ඕනවද? ඔව් මේ රූපයකින් කරුවක් දෙනවා. කරුවක් කියන්නේ ඩොට් එකක් දාලා ලියවනම් හරි මේකේ ලක්ෂණ. කෝෂ ගණන වැඩි කරන විට දීප්තිය වැඩි වෙනවා. විභවාන්තරය එකතු වී නැති 1.5 ගානෙම තුනක් තිබුණොත් වෝල්ට් 4.5ක් ගන්නවා. විභවාන්තරය එකතු වී නැති හරි සර්. නෑ සර් පොඩ්ඩක්. හරි සර්. හරි සර්. ඊළඟ දාන ක්‍රියාකාරකම දෙක තියෙනවා. හරි සර්.
එතකොට මේකෙත් අර කලින් වගේම වියලි කෝෂ එකක් හයි කරලා තියෙනවා. ඊළඟ එකේ වියලි කෝෂ දෙකක් හයි කරලා තියෙනවා. ඊළඟ පරිපතේ වියලි කෝෂ තුනක් හයි කරලා. හැබැයි මේකේදී අර කලින් වගේ ධනාග්‍රය ඍණාග්‍රයට සම්බන්ධ කරලා නැහැ. ධනාග්‍ර දෙක එකට සම්බන්ධ. ධනාග්‍රය ධනාග්‍රයටම තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඍණාග්‍රය ඍණාග්‍රයටම තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒතර මෙහෙම අයි කරනවට කියන්නේ සමාන්තරගතව අයි කරනවා කියන්නේ. මේ විදිහට ධනාග්‍ර ටික ඔක්කොම වෙනම ඍණාග්‍ර ටික ඔක්කොම වෙනම. මේ විදිහටත් අපි කෝෂ එකක් දාලා බලනවා, කෝෂ දෙකක් දාලා බලනවා, කෝෂ තුනක් දාලා බලනවා. දාලා අර විදිහටම වගුවක් හදාගෙන බලනවා. මේකෙත් රූප තුනට ඉඳ තියන්නේ. සර් බල් පත් වෙනවද? ඔව් පත්. ඒකටත් මේ වගේ වගුවක් හදාගන්න. කලින් වගේ. ඒකෙත් අර කලින් වගේ රූප තුනට ඉඳ තියෙනවා. මේකෙත් බලන්න පළවෙනි අවස්ථාව, දෙවෙනි අවස්ථාව, තුන්වෙනි අවස්ථාව. පළවෙනි අවස්ථාවෙන් කොහොමත් කෝෂ එකයිනේ තියෙන්නේ. ඒතර වෝල්ට්මීටර පාඨාංකය 1.5 තමයි තියෙන්නේ. දෙවෙනි අවස්ථාවේ කෝෂ දෙකක් දැම්මනේ. එතකොට විභවාන්තරය කීයක් වෙනවද? 3යි වෝල්ට්. අර කලින් ක්‍රමයට නම් 3ක් වුණා. එකතු වෙලා හම්බුණා. මේකෙදි 3ක් වෙන්නේ නැහැ. මේකෙදි කෝෂ දෙකක් දැම්මත් විභවාන්තරය 1.5 තමයි තියෙන්නේ. කෝෂ 3ක් දැම්මත් විභවාන්තරය වෙනසක් නැහැ. 1.5 තමයි තියෙන්නේ. ඒක කෝෂ ටික මෙහෙමයි තියෙන්නේ. තට්ටු වගේ. ඒතර මේකෙදි විභවාන්තරය එකතු වෙලා ඉන්නේ. මේ පැත්තෙන් ඔබ සම්බන්ධ කරා තියෙන විභවාන්තරයම තමයි උඩ බල්බ් එකට එන්නේ. කෝෂ කොච්චර දැම්මත් මේ බල්බ් එකේ දීප්තිය වෙනසක් වෙන්නේ. ඒ දීප්තිය සංසන්දනාත්මකව බැලුවම එකම දීප්තියක් තමයි තියෙන්නේ. තුනටම ලියන්නේ සමානයි. සාමාන්‍ය දීප්තියක් අවස්ථා තුනයි. සාපේක්ෂව දීප්තිය වැඩිවීමක් වෙන්නේ. හරි සර්. අනේ අර කලින් එකේ අර මේ රූපයක් ඇඳලා පල්ලෙන් අන්තිම ඩොට් දෙකක් දාලා ලියුවා නේද ඔය? ඔව් සර්. අන්න එතනට මේ උදාහරණ කියලා විදුලි බන්ධන කියලා දෙනවා. ටෝච් එක අර කලින් වගේ තමයි දාලා තියෙන්නේ. දැන් මේ වගේ කෝෂ දාලා තියෙන්නේ කොහෙද? ටෝච් එකේ නම් ශ්‍රේණිගතව එක දිගටනේ. මේ විදිහට කෝෂ දාලා තියෙනකෝ චාර්ජ් කරන බැටරි වල සූර්ය කෝෂය වල දැන් ඔයගොල්ලෝ හැමදාම පාවිච්චි කරන්නේ ටීවී වල රිමෝට් එකේ තියෙන්නේ මේ වගේ තමයි බැටරි කීයක් දානවා දෙකක්. ඒතර මෙහෙම දාන එකේ වාසිය මොකද? මෙහෙම දැම්ම කියලා එළිය වැඩි වෙන්නේ නැහැ නේ. එක බැටරියක් දැම්මත් ඔය එළියම තමයි එන්නේ. මෙහෙම දාන එකේ ප්‍රයෝජනෙ මොකද? ගොඩක් පාවිච්චි කිරීමේ හැකියාව. ඒකෙදි බැටරි කෑලි අපිට ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. බැටරි කෑලි දෙකක් තුනක් වෙන දානකොට ඒතකොට ඒ රිමෝට් එකට ඒක බැටරි කැලක් දාලා පාවිච්චි කරන්න ඕන. ඔව් ඒක විභවාන්තරයේ තියෙන 1.5. එතන අර පරිපතේ මේ සම්බන්ධ වෙලා තියෙන බැටරි කෑලි දෙකක් දාන්න වෙන්න අර එකක් ඔය එකක් ගලවලා අයින් කරන්න නෑ මේ නැත්තම් එක බැටරියකින් මේ රිමෝට් එක වැඩ කරනවා. ඒ කියන්නේ 1.5ක් හදලා තියෙන්නේ.
බැටරි දෙකක් ඕනේ නැහැ. එකක් දැම්මට දැන් ඕක වැඩ කරන්නේ නැහැ. අර පරිපතේ සම්බන්ධ කරලා තියෙන දෙකකින් ඉන්නේ. ඇතුලේ වයර් දෙක ගලවලා එක බැටරියක් අයි කරොත් වැඩ කරනවා. ඇතුලේ අර මෙහෙම වයර් දෙකයි කරලා තියෙන්නේ මේ පැත්තේ මොම කෑලි දෙකක් තියෙනවනේ. මේ පැත්තට එක වයර් එකයි මෙහෙට එක වයර් එකයි මේකයි. වයර් දෙක ගලවලා අරගෙන මේ එක බැටරි එකට ගැහුවොත් ඒක වැඩ කරනවා. remote. ඉතින් මේකෙත් යටින් ලියන්නකො. මේක හරියද බගෝ ඉවරයි. ඔව් සර් ඉවරයි. මේකේ පල්ලෙන් ලියන්න. මේ විදිහට හයි කරනකොට අපි කියනවා සමාන්තරගතව හයි කරනවා. ඒක මේකේදි ධනාග්‍ර සියල්ල එකට තියෙනවා. ඍණාග්‍ර සියල්ල වෙනම හයි වෙනවා. වගෝ විතරයි ලියන්න බුයි. එතන ක්‍රියාකාරකම නිසා වගෝ විතරයි ලියන්න. ඔව් වගුව ලියලා අර කලින් වගේම පල්ලෙන් මේක ලියන්න පරිවර්තන. මෙම සම්බන්ධයේදී එක් එක් වේරි කෝෂයේ ධනාග්‍ර ටික ඔක්කොම එකට ඍණාග්‍ර ටික ඔක්කොම වෙනවා. මේ විදිහට සම්බන්ධ වෙනම අපි කියනවා සමාන්තරගත පද්ධතිය. මේකටත් අපිට බැටරියක් කියලා කියන්න පුළුවන්. හරි. කවදාවත් ඒතර මේකෙත් මෙන්න මේ රූපය අලවන්න ඕනේ. ඒතර මේකේ අපි සංකේත වලින් අඳිනවනේ. අර කලින් ඔය එක දිගට අඳින්න බෑනේ. මේ වගේ තත්ත්ව වශයෙන් තමයි අඳින්නේ. ධනාග්‍ර ටික එක පැත්තට දෙන්න ඕනේ. ඍණාග්‍ර ටික එක පැත්තට දෙන්න. ධනාග්‍ර ටික ඔක්කොම එකට හයි වෙලා තියෙනවා. ඍණාග්‍ර ටික ඔක්කොම වෙනම හයි වෙලා තියෙනවා. අපිට මේ දෙපැත්තෙන් වයර් දෙකක් දාලා බල්බ් එකක් වුණා නැත්නම් සර් රූපය අඳින්න ඕනද? ඔව් මේක අඳින්න පෙර අලවන රූපෙට ඉඩ තියලා මේක අතින් අඳින එක අඳින්න. කලින් කියන්නේ ඒක මේකෙත් අර කලින් වගේ ඩොට් දෙකක් දාලා පල්ලෙන් ලියන්න. අරකේ මොකද්ද පළවෙනි ඩොට් එක ලියන්නේ? විභවාන්තර ටික ඔක්කොම
කෝෂ ගණන වැඩි කරන විට දීප්තිය වැඩි වේ. වැඩි වේ. ඒතර මේකෙදි කෝෂ ගණන වැඩි කරා කියලා දීප්තිය වැඩි වෙනවද? නැහැ. නෑ. මේකෙදි යන්න කෝෂ ගණන වැඩි කළද දීප්තිය වැඩි වෙනවා. Sir, the meeting is cartoon man. කෝෂ ගණන වැඩි කළ විට දීප්තිය වැඩි නෙවෙයි. දෙවෙනි ඩොට් එක මොකද? විභවාන්තරයේ එකතු වී ලැබේ. අර කලින් එකේ විභවාන්තර එකතු වෙලානේ හම්බෙන්නේ. මේකේ විභවාන්තර එකතු වෙලා හම්බ වෙන්නේ නැහැ. කෝෂ කීයක් දැම්මත් එක කෝෂයක විභවාන්තරය තමයි පරිපථයට හම්බෙන්නේ. එක කෝෂයක විභවාන්තරය ලැබේ. කෝෂ කීයක් දැම්මත් හම්බෙන්නේ එක කෝෂයක විභවාන්තරය විතරයි. මේකේ වාසිය තමයි දිගු කාලයක් කෝෂ ටික භාවිතා කරන්න පුළුවන්. එතන තමයි කියන්නේ දිගු කාලයක් කෝෂ භාවිතා කළ හැකියි. ගොඩක් කල් පාවිච්චි කරන්න. හරි සර්. Hurry, sir. නෑ. මේකට අර කලින් එකට වගේ උදාහරණයක් කියන්නේ රිමෝට් එක. රිමෝට් එකේ මේ විදිහට පාවිච්චි. අපි රිමෝට් එකට මොකද්ද කියන්නේ? උදාහරණයක් කියන්නේ. මේ සමහර සෙල්ලම් කාර්වල එහෙමත් තියෙනවා. උදාහරණ දුරස්ත පාලකවල රිමෝට් වල. සමහර සෙල්ලම් බඩු වලක් තියෙනවා. උදාහරණ දුරස්ත පාලකවල රිමෝට්. Hurry, sir. හරි. ඒතර ඒ තියෙන්නේ කෝෂ ගැන කරේ. ඊට පස්සේ බල්බ් ගැනත් ඒ විදිහට කරන්න තියෙනවා. ක්‍රියාකාරකම් තුන කියලා දෙනවා.
හරි. එතන මේකෙත් අපි කරන්නේ දැන් කෝෂ ගාන මේක මේ තුන්වෙනි එක නම් කෝෂ දෙකක් දාලා තියෙනවා. මේක අපි කරන්න ඕනේ කෝෂ ගාන නියතව තියාගෙන බල්බ් ගාන වැඩි කරනවා. පළවෙනි එකේ තියෙන එක බල්බ් එකයි. මේ පරිපතේ බල්බ් එකයි තියෙන්නේ. ඊළඟ පරිපතේ බල්බ් දෙකක් තියෙනවා. එතන මේ අවස්ථා දෙකේම කෝෂ දාලා තියෙන එකයි. ඒතර කෝෂ විභවාන්තරේ වෝල්ට් 1.5. මේ කෝෂෙත් වෝල්ට් 1.5. එතන මේ දෙකෙන් වැඩිපුර දීප්තියක් තියෙන්නේ පළවෙනි පරිපතේද දෙවෙනි පරිපතේද? පළවෙනි පරිපතේ. පළවෙනි පරිපතේ දීප්තිය වැඩි. වෝල්ට් 1.5 සම්පූර්ණයෙන් මේ බල්බ් එකට හම්බ වෙනවා. එතන මෙයාගේ දීප්තිය සාපේක්ෂව වැඩි. දෙවෙනි පරිපතේදී වෝල්ට් 1.5 දෙන්නට බෙදෙනවා. එතන මෙයාට යනවා වෝල්ට් 1.5 දෙකට බෙදුවම තියෙන්නේ 0.75. මෙයාට යනවා වෝල්ට් 0.75. මෙයාටත් යනවා වෝල්ට් 0.75. එතකොට සාපේක්ෂව අරකට වඩා දීප්තිය මේකේ අඩුයි. එක බල්බ් එකක් දැම්මම වෝල්ට් 1.5 මෙයාට යනවා. බල්බ් දෙකක් දාපුවම වෝල්ටේජ් එක බෙදිලා යනවා. ඒකට ඒ වගේ අවස්ථාවකදී අපිට දීප්තිය වැඩි කරගන්න පුළුවන් එක බල්බ් එකක් විතරක් ගන්න. බල්බ් දෙකක් දැම්මොත් දීප්තිය අඩු වෙනවා. බල්බ් තුනක් දැම්මොත් තවත් මොකද වෙන්නේ? බල්බ් එකක් දැම්මට වඩා බල්බ් දෙකක් දැම්මම දීප්තිය අඩු වෙන්නේ. තව බල්බ් එකක් දැම්මොත් තවත් අඩු වෙයි. අඩු වෙනවා. තවත් දීප්තිය අඩු වෙනවා. බල්බ් ගාන වැඩි කරන්න දීප්තිය එන්න අඩු වෙනවා. ඒ සමහරවිට බල්බ් ගොඩක් දැම්මොත් පත්තු වෙන්නේ නැහැ ඒකට. වෝල්ටේජ් එක ඔබටම වැඩි. ඒතර මේකෙත් මේ රූප දෙකට ඉඳ තියන්නකො මේ රූපේ දෙකක් ගන්න. මේකටයි ඉඳ තියෙන්නේ. ඒතර මේකෙත් අර කලින් වගේ මේක හදන්න. අවස්ථා ටික දාගන්නකො එක දෙක කියලා. මේකේ අවස්ථා අපි දෙකක් ගමු. අර තුන්වෙනි එකේ කෝෂ දෙකක් ගමු. සර් වගුව කහන්න ඕනේ. කැමති එකක් කරන්න. ඕක ගවන්න අද පිළිවෙලක් තියෙනවා. මේකේ අවස්ථා තුනටම දාන්න. ඒ පළවෙනි අවස්ථාවේ කෝෂ එකයි තියෙන්නේ. ඒතර වෝල්ට් මීටර පාඨාංකය 1.5 1.5. මේක අපි එක බල්බ් එකකට බලන්නේ. වෝල්ට් මීටර පාඨාංකය එක බල්බ් එකකට කියලා ලියන්නේ. වෝල්ට් මීටර පාඨාංකය ඒකට එක බල්බ් එකකට කියලා වරහන් කියලා ලියන්නේ. වෝල්ට් මීටර පාඨාංකය එක බල්බ් එකකට. දෙවෙනි අවස්ථාවේදී 0.75 ඒකෙදි වෝල්ටේජ් එක බෙදලා යනවා 0.75. තුන්වෙනි එකේ කෝෂ දෙකක් දාලා තියෙනවනේ. ඒතකොට ඒ කෝෂ දෙකක් දාලා ඊට පස්සේ
මේ බල්බත් දෙකක් දාලා තියෙනවා. ඒතර ඒකෙදි කෝෂ දෙකක් දාලා නිසා වෝල්ටේජ් එක කීයක් හම් වෙනවද? බැටරි කෑලි දෙකෙන්ම වෝල්ට් 3ක් වෙනවනේ. වෝල්ට් 3ක් හම වෙනවා. ඒතර කෝෂ දෙකට බෙදුනම එකකට කීය ගන්න බෑනේ. 1.5 ගන්න. 1.5 ගන්න. ඒ නිසා තුන්වෙනි රූපෙට 1.5 වෝල්ට් 1.5ක්ම ඕනේ. දීප්තිය බැලුවොත් සංසන්දනාත්මක පළවෙනි අවස්ථාවේදී මොන්නේ වෝල්ට් 1.5ක් නිසා සාමාන්‍ය දීප්තියක් කියලා ගන්න. පළවෙනි අවස්ථාවේ දීප්තිය සාමාන්‍යයි. දෙවෙනි අවස්ථාවේදී අඩුයි. දීප්තිය අඩු වෙලා තියෙනවා. තුන්වෙනි අවස්ථාවේදී සාමාන්‍යයි. ආයෙත් වැඩි වැඩි වෙන්නේ අර 1.5 සාමාන්‍ය කිරණ පිළිවෙල. සාපේක්ෂව ලියන්නේ මේකෙදි. මේකටත් අපිට මේ පොඩි පරිපතයක් අඳින්න පුළුවන්. මේ ටික හරියද වගෝ ඉවරයි. හරි ඒතර මේකෙදිත් මෙන්න මේ විදිහට අපිට බල්බ් තුන අඳින්න පුළුවන්. එක දිගට හයි වෙලා තියෙනවා මෙන්න මේ. ඔන්නම් බල්බ් ටික එක දිගට හයි වෙලා නම් තමයි කියන්නේ ශ්‍රේණිගතව හයි වෙලා තියෙනවා. ඒතර ඒකෙත් පල්ලෙන් තරුවක් දාලා ලියන්න. ක්‍රියාකාරකම මොකද්ද බලන්න ඒ ක්‍රියාකාරකම් වල බල්බ් ටික ශ්‍රේණිගතව හයි කරාම දීප්තිය කොහොමද තියෙන්නේ? ඒ පල්ලෙන් තරුවක් දාලා ලියන්න මෙහිදී බල්බ සියල්ල මෙහිදී බල්බ සියල්ල බල්බ සියල්ල මේකෙදි බල්බ් ටික ඔක්කොම එක දිගට හයි වෙලා තියෙනවා. අපි එහෙම හයි වෙලාම කියනවා ශ්‍රේණිගතයි කියලා. සවිකර ඇති ආකාරය ශ්‍රේණිගත සම්බන්ධයකි. ඒතර මේකෙත් මේ පල්ලෙන් මේ රූපය අලවන්න ඕනේ. මෙයා අලවල එයාගේ පරිපත්‍ය සටහන අඳින්න පුළුවන් නේද? පුළුවන් සර්. ඒතර ඒකදී අපිට මේ පෝෂාන්ද වගේ බල්බ් වලටත් සංකේතයක් තියෙනවා. දැන් අඳින්න ඕනේ සර්. රූපෙට ඉඩ තියන්න රූපෙට ඉඩ තියලා මේක යන සංකේත අපි කලින් ගන්නවා. ඒ වගේ මේකෙත් හඳලා තියෙනවා. මේක අපි රූප සලවනක් විදිහට හඳුනනවා නම් මේ විදිහට තමයි බල්බ් තුනක් දාලා තියෙනවා. බලු එක එක සමාන ඒතර මේකෙදි බල්බ් තුන එක දිගට හයි වෙලා තියෙනවා. මෙහෙමයි කරාම කියනවා ශ්‍රේණිගත සංකේත. මේකෙත් අර වගේ ඩොට් දෙකක් දාලා ලියන්න පුළුවන්. පළවෙනි ඩොට් එක මොකද ලියුවේ?
කෝෂ ගණන වැඩි වූ විට දීප්තිය වැඩි නොවේ. මේකෙදී අපි බල්බ් ගාන වැඩි කරද්දි දීප්තිය මොකද වෙන්නේ? අඩු වෙනවා. අඩු වෙනවා. ඒක මේකේ යන පළවෙනි කාරණය. බල්බ ගණන වැඩි කරන විට දීප්තිය අඩු වෙනවා. මේ විදිහට බල්බ් වැඩි කරන දීප්තිය අඩු වෙනවා. සෝක ඇඳලද මේ අර බල්බ ගන්න වැඩි කරන වැඩි කියන ඔය කලිනුත් අපි කරේ මේ රූපය අලවන එක තියලා මේක ලියලා පල්ලෙන් ඩොට් දෙකක් දාලා නෙවෙයි. එකම විදියට කරන්න එතකොට පාඩම් කරද්දි ලේසි. පාඩම් කරන්න. බල්බ ගණන වැඩි කරන විට දීප්තිය වැඩි කරන විට දීප්තිය තියෙන ගාන තියනවාද වැඩි වෙනවද? අඩු වෙනවා. අඩු වෙනවා. දීප්තිය අඩු වෙනවා. දෙවෙනි ඩොට් එක මොකද්ද මේ? එක් කෝෂයක විභවාන්තරයේ ලැබේ දිගු කාලයක් කෝෂ භාවිතා කළ හැකි වේ. මේකෙදි එක එක බල්බයට අර කෝෂවල විභවාන්තරය මොකද වෙන්නේ? අපි 1.5 කෝෂයක් දෙන්නම අඩු වෙනවා. බල්බ් තුනක් හයි කරද්දි එකකට කීයද හම්බ වෙන්නේ? එක 1.5 බෙදන්න ඕනේ. 1.5 තුනට බෙදුවා. එකට 3 ඒවා නෑනේ බිඳුව. 0.5 0.5 0.5 ඒක කෝෂයකට හම්බ වෙන්නේ වෝල්ට් 0.5. ඒතර මේ දෙවෙනි කාරණේ ලියන්න විභවාන්තරය බල්බ වලට සමානව බෙදී. හරි සර්. සර් හරි සර් ඊළඟට දාන්න අන්තිම ටික. මේකේ උදාහරණයක් වෙන්නේ කලින් ඒ උදාහරණයක් කියන්නේ මේ වගේ බල්බ් එක දිගට අයි කරලා තියෙනකොට සීරියස් අල්ලන්න. වෙසක් බලු වැල් තේරනේ ඔය සක් එකටම දාන්න බල්බ්. උදාහරණයක් වෙන්න බල්බ් එක. දැන් ඔය මේ ඔය වෙසක් වලටම දාන මේ නිකන් දිලිසෙන බල්බ් වල තියෙන ඒවයි කෝෂ තියෙන්නේ මේ ඒවයි බල්බ් තියෙන්නේ වෝල්ට් 1.5 දෙකක් වගේ තමයි තියෙන්නේ. එයාලා මේක ගහන්නේ ගෙදර කරන්ට් එකටනේ. ගෙදර කරන්ට් එකේ වෝල්ට් කීයක් වෙනවද? ගෙදරට වෙන කරන්ට් එක. එයා කලින් පාඩේ බැලුවානේ අපි අත්දැකීම් කරා. 240යි වෝල්ට් 240ක් වගේ කරන්ට් එකක් තමයි සාමාන්‍යයෙන් ගෙදරට එන්නේ. ඒතර වෝල්ට් 240ක් 230ක් විතර කරන්ට් එකක් එනවා. දැන් මේකට අපි වෝල්ට් දෙකේ බල්බ් එකක් ගවොත් එම් පිච්චිලා යනවනේ. හැබැයි අර බල්බ වැල ගහද්දි පිච්චෙන්නේ නැහැ. ඇයි ඒ? බල්බ් වැලේදී අර විභවාන්තරය මොකද වෙන්නේ බල්බ් වලට? සර්කිට්. බෙදිලා යනවා.
ඒතර බල්බ් වලේ බල්බ් කීයක් තියෙන්න ඕනද? වෝල්ට් දෙක ගන්න බෙදන්න ඕනේ. 240ක බලක වෝල්ට් දෙක ගන්න බෙදෙන්න 120ක්. බල්බ් කීයක් තියෙනවද? 220. 120. 20ක්. ඒතර බල්බ් වලක එක දිගට බල්බ් 120ක් තිබුණොත් වෝල්ට් දෙකේ බල්බ් නම් 120ක් දාන්න. ඒතර වෝල්ට් 4 වගේ බල්බ් තියෙනවනේ. බල්බ් කීයක් තියෙනවද? 60. 60ක්. ඒතර ඒ වෝල්ටේජ් එක අනුව තමයි බල්බ් ගන්න හයි කරන්නේ. ඒතර ඒක හදිසියවත් බල්බ් එකක් දෙකක් පිච්චුනොත් මොකද වෙන්නේ? දැන් බල්බ් එක හයි කරලා තියෙනවා. බල්බ් එකක් දෙකක් පිච්චෙනවා. ඒක නෝම බල්බ් තියෙනවා. අපි හිතමු බල්බ් 60ක වැලක් තියෙනවා. ඒතර මේකේ බල්බ් එකක් විතර පිච්චිලා තියෙනවා. ඒතර වෝල්ටේජ් එක මොකද? දැන් කලින් තිබුණේ වෝල්ට් මේ වෝල්ට් අපි කියන බල්බ් 60ක් නම් වෝල්ට් 4 ගානනේ හැම එකටම තියෙන්නේ. ඒක බල්බ් එකක් පිච්චුන ගමන් ඒ අඩු වෙන වෝල්ටේජ් එකත් මේ බල්බ් වලට මොකද වෙන්නේ? හම්බ වෙනවනේ. එතකොට එළිය මොකද වෙන්නේ ටිකක්? වැඩි වෙනවා. එළිය ටිකක් වැඩි වෙනවා. වැඩි වෙනවා. ඒතර මේ වගේ බල්බ් පිච්චුනොත් එහෙම ඒකට හරියන්නේ මේ හරියටම 60ක් දාන්නේ නැහැ. අපි බල්බ් 60ක් හරියටමයි කරොත් හදිසියේ බල්බ් එකක් පිච්චුනොත් එහෙම ඉතුරු ටිකත් එක්ක පිච්චිලා යනවා. ඒ වෝල්ටේජ් එක ඉතුරු ටික මේකට හම්බ වෙනවා. ඒ නිසා පොඩ්ඩක් වැඩිපුර දාලා තියෙන බල්බ් 60ක් ඕන නම් 65ක් විතර බල්බ් හයි කරනවා. ඒතර බල්බ් 5ක් විතර පිච්චුනාට අවුලක් වෙන්නේ නැහැ වලට. බල්බ් ගොඩක් පිච්චුනොත් එහෙම ඉතුරු ටික කොහොමත් නිකන් ඔතෝම පිච්චෙනවා. ඒ වෝල්ටේජ් එක බෙදලා යනවා. ඒවා ධාරිත්‍රක එහෙම නැද්ද? ඒවයිද අර මේ සර්කිට් එකක් වෙනම් පොඩි කෑල්ලක් තියෙනවා පාලනය කරන්න. සමහර ඒ වගේ මේ ප්‍රතිරෝධකයම දාලා පොඩ්ඩක් වෝල්ටේජ් එක අඩු කරලා තියෙන බල්බ් 60ක්ම නැතිවල් තියෙනවා. ඒතර මේ වගේ වැලක අර සාමාන්‍ය දැන් බල්බ් එකක් ගත්තම එක දිගට බල්බ් 60මයි කරන්නේ. බල්බ් 30ක් විතර හයි කරලා වෝල්ටේජ් එක ටිකක් අඩු කරන්න අර සර්කිට් එකෙන් ප්‍රතිරෝධක දාලා වෝල්ටේජ් එක ටිකක් අඩු කරනවා. නැත්නම් මේකේ බල්බ් එකක් පිච්චුණා මේ වැලම පිච්චෙනවා. ඊට පස්සේ එතන ඉඳන් ආයි අලුත් සෙට් එකක් පටන් ගන්නවා. බල්බ් වල එක දිගට තියෙනවා. බල්බ් 30ක් විතර ගියාට පස්සේ මේ වෙන වයර් එකකින් මෙතනට සෙට් කරනවා. එතන ඉඳන් යන්නේ වෙනම වෙලා. ඒ වෙල ආයි ටික දුරක් ගිහලා එතනින් ආයි අලුත් වයර් එකක් ඇවිල්ලා ආයි තව ටිකක්. ඒතර ඔය දැකලා ඇති බල්බ් බැල් වල මේ එක දිගට බල්බ් 5ක් 6ක් විතර පිච්චිලා තියෙනවා දැකලා තියෙනවා. බල්බ් වලේ එක තැනකින් බල්බ් එකක් පිච්චුනම ඒ හරිය 5ක් විතර පිච්චිලා යනවා. මේ බල්බ් බැලගත්තම ඒක එක තැනක බල්බ් එකක් පිච්චිලා නම් එතන බල්බ් 5ක් 6ක් විතර එක දිගටම නිමිලා තියෙනවා. ඊට පස්සේ ආයෙ තැනකින් නම් ආයෙ දිගටපත් වෙනවා. ඔය පන්සල් වල එහෙම සැරසුවනේ. දැකලා නැද්ද ඒ වගේ? බල්බ් වල එක දිගට තියෙනවා. ඒක තැනින් යම් මැද්දෙන් කැඩිලා වගේ බල්බ් 5ක් විතර පිච්චිලා තියෙනවා. ඒතර එහෙම වෙන්නේ අර ඒ බල්බ් පහේ එකක් පිච්චුනාට පස්සේ ඒ සෙට් එකේ තියෙන පහම නිමෙනවා. ඕෆ් වෙනවා. ඊළඟ පහ ආයිපත් වෙනවා. ඒතර මෙන්න මේ ශ්‍රේණිගත ක්‍රමයේ තියෙන ප්‍රයෝජනය තමයි මේකෙදි මේ බල්බ් ඔක්කොටම එක ස්විච් එකක් තමයි දාන්න පුළුවන්. දැන් මෙතන ඉඳන් වයර් දෙක අරගෙන මෙතනට ස්විච් එකක් දැම්මොත් මේ ස්විච් එක අපි ඕෆ් කරොත් එක බල්බ් එකක්ද ඕෆ් වෙන්නේ ඔක්කොම ටික ඕෆ් වෙනවා. ඔක්කොම ටික. ඔක්කොම ටික ඕෆ් වෙනවා. අර බල්බ් වැලේ වෙන්නේත් ඒකයි. බල්බ් වැලේ එක දිගට බල්බ් තිබුණම එකක් පිච්චුනොත් මොකද වෙන්නේ? ඒ පේලියම් මොනවා වෙනවද? බල්බ් වැලේ එක බල්බ් එකක් පිච්චුනොත් ඒ පේලියම පිච්චෙනවා කියලාත් ඒ පේලියම අනිවාර්යෙන් ඕෆ් වෙනවා. ඒ මේ ශ්‍රේණිගතවනේ හයි කරලා තියෙන්නේ. ඒතර මේ බල්බ් ටික එක දිගටම ඕෆ් වෙනවා. බල්බ් 5ක් විතර ඕෆ් වෙලා යනවා. ඒතර එතනින් පස්සේ ආයි වෙන වයර් එකකින් සම්බන්ධ වෙලා තියෙන නිසා එතනින් එහාට වැලේ ඉතුරු ටික ආයිපත් වෙනවා. ඒතර මේ අර පිච්චුන බල්බ් එක මාරු කරොත් මේ පහම ආයි වැඩ කරනවා. ඒතර මේකේ තියෙන තව මේක සමහරවිට අපිට වාසිදායකයි. එක ස්විච් එකක් ඕෆ් කරලා මුළු වැලම ඕෆ් කරන්න පුළුවන්. ඒකේ වාසියකුත් තියෙනවා. අවාසියකුත් තියෙනවා. එක බල්බ් එකක් පිච්චුනොත් මේ වැලම පත්තු වෙන්නේ. ඒ විදිහ අවාසියකුත් මේක තියෙනවා. මේක අපිට තව කාරණයක් ලියන්න පුළුවන් මේ තව ඩොට් එකක් දාලා ඒකත් ලියලා තියෙනවා. උදාහරණයක් පල්ලෙන් ලියුවත් තමයි. තව ඩොට් එකක් දාලා ලියන්න බල්බ සියල්ලටම එක ස්විච් එකක් පමණක් යෙදිය යුතුයි. මේක වාසියකුත් වෙනවා සමහර වෙලාවට අවාසිය. මොකද්ද සර්? බල්බ සියල්ලටම
එක ස්විච්චයක් යෙදිය හැකිය. බල්බ සියල්ලටම එක ස්විච්චයක් යෙදිය හැකිය. හරි සර්. ඊළඟ දාන අන්තිම ක්‍රියාකාරක. හරි සර්. ක්‍රියාකාරකම 4 තියෙනවා. ඒකෙත් තියෙනවා අර කලින් වගේම පළවෙනි එකේ බල්බ් එකක් හයි කරලා තියෙනවා. දෙවෙනි එකේ බල්බ් එක තියෙන අර කලින් වගේ එක දිගට නෙමෙයි තට්ටු තට්ටු විදියට දෙකක් හයි කරනවා. තුන්වෙනි එකේ බල්බ තුනක් හයි කරලා තියෙනවා එක දිගට නෙමෙයි තට්ටු තට්ටු විදියට තුනක් හයි කරනවා. ඒතර මේකෙදි කෝෂයේ විභවාන්තරය වෝල්ට් 1.5යි. මේ කෝෂෙත් 1.5යි. මේ කෝෂෙත් 1.5යි. එතන මේකෙදි පළවෙනි බල්බ් එකේ අපි තුමු මෙයාට වෝල්ට් විභවාන්තරය කොච්චරක් හම්බ වෙනවද? කෝෂෙ තියෙන 1.5යි. ඒක 1.5 මේ බල්බ් එකට හම්බ වෙනවා. දෙවෙනි එකේ මොකද වෙන්නේ විභවාන්තරය? සම දෙකට බෙදිලා යන. නෑ ඒකෙදි බෙදෙන්නේ නෑ. දැන් අර ශ්‍රේණිගතවයි දෙකට බෙදි. දෙකට බෙදෙන්නේ මෙහි බල්බ් එකයි මෙහි බල්බ් එකයි තිබ්බොත් තමයි දෙකට බෙදෙන්නේ. මේකෙදි දෙකට බෙදෙන්නේ නෑ. මෙයාටත් 1.5ම හම්බ වෙනවා. මෙයාටත් 1.5ම හම්බ වෙනවා. මේ දෙපැත්තෙම තියෙන්නේ මෙතන x මෙතන y කියලා ගත්තොත් මේ x කම්බියමනේ මෙතනක් තියෙන්නේ. ඔහොම ගිහිල්ලා මෙතන තියෙන්නේ x නෑ. මේ පැත්තෙන් y ගියාම මෙතන තියෙන්නේ y නෑ. මෙතන තියෙන්නේ y නෑ. මෙතන තියෙන්නේ x නෑ. ඒ නිසා y x අතර විභවාන්තරය මේ බල්බ් දෙකටම තියෙනවා. ඒ නිසා බල්බ් දෙකටම කීය ගන්න දන්නවද? 1.5 බල්බ් තුනක් හයි කරා. ඒත් හැම එකටම 1.5 ගන්න. 1.5. ඒතර මේකෙදි දීප්තිය මේ තියෙන ගානම තියෙනවා. දැන් මේකේ දීප්තියම තමයි මේ බල්බ් දෙකක් හයි කරා. බල්බ් තුනක් හයි කරා දීප්තිය වෙනස් වෙන්නේ. දැන් ඔය ගෙදර වයරින් කරලා තියෙන්නේ අර ශ්‍රේණිගත ක්‍රමයටද සමාන්තරගත ක්‍රමයටද? දැන් ගෙදර එක බල්බ් එකක් දාලා තව බල්බ් එකක් දැම්මම එළිය අඩු වෙනවද? නෑනේ. එක කාමරේ ලයිට් එකක් දාලා තව කාමරේ ලයිට් එකක් දැම්ම කියලා එළිය අඩු වෙන්නේ නෑනේ. තියෙන ගානම තියෙනවා. ඒ වෙන්නේ ගෙවල් වල වයිරින් සමාන්තරගත. ගෙදර වයරින් කරලා තියෙන සමාන්තරගත. නකවාස් කෙනෙක් වයරින් කරොත් එහෙම එකක් දාපුවම අනිත් එකේ එළිය අඩු වෙනවා. ශ්‍රේණිගත වයරින් කරලා තිබුණේ. එතකොට එක බල්බ් එකක් පත්තු කරලා අනිත් එක පත්තු කරද්දී අර එළිය අඩු වෙනවා. මෙහෙම වෙන්න බෑ. ගෙදර වයරින් කරන්න ඕනේ මේ වගේ සමාන්තර. එතකොට බල්බ් කොච්චර දැම්මත් දීප්තිය අඩුවක් වෙන්නේ. ඒතර මේ කරන්ට් බිල වැඩියෙන් යනවනේ. ඒ වගේ මේ බැටරියටත් මොකද වෙන්නේ? බල්බ් ගාන වැඩි කරද්දී මේ එක බල්බ් එකක් අපේ සාලේ ලයිට් සමාන ඒ සමහරවිට ඒ බල්බ් දෙකක් ශ්‍රේණිගතව අය කරන එකම ස්විච් එකෙන් බල්බ් දෙකක් වැඩ ගන්නවනේ. ඒ වගේ වෙලාවට සමාන්තරගතව අය කරන්න බෑනේ. ඒකවල ශ්‍රේණිගතව සම්බන්ධ කරනවා. අර දැන් සාමාන්‍යයෙන් එක මේ සාලේ ගත්තම සාලේ කොටස් දෙකක් තියෙනවනේ. මේ පැත්තට වෙනම වයරින් එකක් දාලා මෙහෙට වෙනම වයරින් එකක් දාන්න එකම වයරින් එකේ යනවා. ඒතර මේකේ ලයිට් දෙකක් තියෙනකොට එකක් දාද්දී අනිත් එක පොඩ්ඩක් දීප්තිය අඩු වෙනවා. මේ දෙක ශ්‍රේණිගතවයි කරනවා අර මේ ටිප් ස්විච් එක ඕෆ් වෙන්න එහෙම නැත්නම් එතනත් දෙකක් හයි කරන්න එපා. ඒ වගේ ප්‍රයෝජන වලට සමහරවිට ශ්‍රේණිගතව හයි කරනවා. ඒකයි සමහර ලයිට් වල එහෙම අඩු වෙන්නේ. ලයිට් දෙකක් ශ්‍රේණිගතව තිබ්බම මේකේ තියෙන අවාසිය තමයි දැන් බල්බ් එකක් දැම්මත් එකම දීප්තිය බල්බ් දෙකක් දැම්මත් එකම දීප්තියනේ. ඊළඟට බල්බ් දෙකක් දැම්මම බැටරිය මොකද වෙන්නේ? දැන් මේකේ මොකක් හරි අවාසියකුත් තියෙනවා. දැන් බල්බ් එකක් පත්තු කරත් මේ වෝල්ටේජ් එකමයි යන්නේ. බල්බ් දෙකක් පත්තු කරත් මේ වෝල්ටේජ් එකමයි යන්නේ. බල්බේ දීප්තිය අඩුයි. දීප්තිය එකම ගාන තියෙනවානේ. බල්බ් තුනක් දැම්මත් එකම දීප්තිය තියෙනවා. බැටරිය මොකද බැටරිය වෙන්නේ? මුදකල් තියාගන්න බැරි වෙන බැටරිය බලයක් බැටරිය එක්මන්ට බහැලා. බල්බ් ගාන වැඩි කරන්න දීප්තිය වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි බැටරිය එක්මන්ට බහැලා. අවතර මේකෙත් රූප තුනට ඉඳ තියාගන්න. ඉඳ තියලා අර වගේ වගුවක් අක්කලා ගන්න.
ශ්‍රේණිගත වහය කරාම එළිය වැඩියෙනුත් වෙනවා. ශ්‍රේණිගත වහය කරාවදී බල්බ් ගාන වැඩි කරද්දී එළිය අඩු වෙනවා. මේකෙත් වෝල්ට් මීටර පාඨාංක එක බල්බ් එකකට බලන්න. සර් මේ පාඩමේ රූපය වද මොකද්ද මේ පාඩම? පාඩමේ රූපය වද කියලා හවුවේ. නෑ මං දාන්නේ. මැසේජ් එකක් දාන්න රූපේ වන්දේ. මේකත් මට කියන්නේ පළවෙනි අවස්ථාව, දෙවෙනි අවස්ථාව, තුන්වෙනි අවස්ථාව. 1 2 3. පළවෙනි අවස්ථාවේ වෝල්ට් මීටර පාඨාංක එක බල්බ් එකක තියෙනවා. 1.5 1.5. දෙවෙනි අවස්ථාවේ 1.5 1.5 තුන්වෙනි අවස්ථාවේ 1.5 1.5 පෙර දීප්තිය 1.5 සාමාන්‍ය දීප්තිය සාමාන්‍ය සර් තිසංග 100 කෙනෙක් වෙලා සර්. ඔව් සර්. වාසයට ගිහිල්ලා. ඔව් සර් 30 නටනවා. කෝනන් ඉතලා තිබ්බේ අයින් කරා එක. දාගෙන ඉන්න ලස්සන ඒක. මේකත් පළවෙනි මේ ඩොට් එක මොකද ලියන්නේ? බල්බ ගන්න විට දීප්තිය අඩු වේ. බල්බ් ගාන වැඩි කරද්දී දීප්තිය අඩු වෙනවා. මේකෙදීම අඩු වෙනවද? නෑ සාමාන්‍ය. බල්බ ගණන වැඩි කරාට දීප්තිය අඩු වෙනවා. දෙවෙනි කාරණේ විභවාන්තරයේ සමාන වෙදී. මේකෙදි බෙදලා යන්නේ නැහැ නේ. එක කෝෂයක විභවාන්තරය හැම බල්බයකටම හම්බෙන්නේ. එකම විභවාන්තරය කියන්නේ. එකම විභවාන්තරය සියලු බල්බ වලට ලැබෙන අතර බෙදී යාමක් සිදු වෙන්නේ. බෙදී නෑ. අද පැය දෙකටම තිබ්බද වෙලාව? අද වෙලාව පන්ති ඉවරනකම් තිබ්බද? පන්ති ඉවරනකම් සර් මොකද්ද අර බෙදී සර් බෙදී නොයයි. සර් පන්ති වෙලෙන 10ට නේ. හරි සර්. ඊළඟ තුන්වෙනි
අරගේ කර්ම තුනක් ලියවනේ අපි මේ. බල්බ සියල්ලටම එක ස්විච් එකක් යෙදිය හැක. ඒතර මේකෙදි එක ස්විච් එකක් නෙමෙයි ස්විච් වෙන වෙනම දාන්න තියෙන්නේ. දැන් ගෙදරත් එහෙම අපි එක ස්විච් එකක් ඕෆ් කරාම ඔක්කොම ටික ඕෆ් වෙන්නේ නැහැ. කුසියේ ස්විච් එක ඕෆ් කරොත් කුසියේ බල්බ් එක විතරයි ඕෆ් වෙන්නේ. ඒ වගේ තමයි මේකෙදි අපිට එක එක බල්බ් එකට වෙන වෙනම ස්විච් දාන්න තියෙන්නේ. තුන්වෙනි කාරණේ දෙන්න යන්නේ වෙන වෙනම ස්විච් එකදී හරි සර්. උදාහරණයකුත් ලියන්න. මේ විදිහට මේ බල්බ් එකයි කරලා තියෙන්නේ. අපි කියන්නේ ගෘහස්ත විද්‍යුත් පරිපථයක නැත්නම් ගෙදර වයරින් කරලා තියෙන්නේ මේ විදිහට. උදාහරණ කියලා ලියන්න ගෘහස්ත විද්‍යුත් පරිපථ. හරි සර්. ආයේ මේ රූපයෙන්ද නෑ නේද? ડોක්ටරට පල්ලෙන් හරි මෙතන. කොහොම මම කියන්නේ කවුරුත් කියන්නේ. සර් අඳින්නද නැත්නම් අලවන්න ඉඩ තියන්නද? අර කලවල පරිපථය අඳින්නත් ඒක. අන්දිම් පල්ලෙන් හරි අඳින්න. අදින්න ඇන්ද සර්. හරි සර්. හරි සර්. එතනින් හරියක් දාන්න දැන් 10 එකමත් කරගන්න. මේ පාඩමේ පේපරේ එන දිග ඇත්ත. ගොඩක් තියෙනවා. හරි අරගේ පේපර් එකක් බලන්න තියෙනවනේ. ඔව් සර්. මේ පාඩමේ අභ්‍යාස එන දිග. මේකෙන් ආව තියෙනවා ප්‍රාශ්වාස වාතය අඩංගු සංඝටක. ප්‍රාශ්වාස වාතය මොනවද කියන්නේ? කාබන් ඩයොක්සයිඩ්. ඩයොක්සයිඩ්. ඇබ්සයිඩ් දුක්ඛිය දමනීය මගින් රුධිරය සැපෙන්නේ. වකුගඩු වලට මළු වලට. මුත්‍රා ගල් ඇතිවීමට බලපාන්නේ. ABC සියල්ල. ABC සියල්ල. නයිට්‍රජනීය බහිස්රාවී ද්‍රව්‍ය. යූරියා. මුත්‍රා తాවකාලිකව ගබඩා වෙන්නේ. මුත්‍රාශය තුල මුත්‍රාශය තුල හෘද ස්පන්දන චාංගික ක්‍රියා පාලනය කරයි. චාංගික ක්‍රියා පාලනය කරන හෘද ස්පන්දන ඒවා විල්ලම කුසුම්නා සීලසකේ. සුම්නාශී මිනිසාගේ කපාල ස්නායු මොළෙන් යන ස්නායු කීයක් තියෙනවද? 12යි. සමමගින් කරන කාර්යයන් වන්නේ දෙහි උෂ්ණත්ව පාලනය සංවේදී බහිස්රාවී. ABC සමේ ස්නායු අන්ත පිහිටා ඇත්තේ. ධර්මයේ සමේ නිරෝගී බවට බලපාන විටමීන. D විටමින් D කියන එක මේ සමේ හැදෙනවා. නිරෝගී බවට බලපාන්නේ. A විටමින් A බලපාන්නේ ඇස් වලට නෙමෙයි. D
විටමින් E තමයි බලපෑම. විටමින් D කියන එක මේ විටමින් Aත් හරි Eත් හරි මේ තියෙන ඒවායින් ගන්න වෙන්නේ ඒ සමේ නිරෝගී බවට බලපාන විටමින් A එකයි විටමින් E එකයි. විටමින් D කියන එක හැමේ හැදෙනවා. හැදුනට ඒක සමත බලපාන්නේ. ඊළඟ බහිස්රාවී ඉන්ද්‍රය නම් කරලා ඒකෙන් පිට කරන ද්‍රව්‍ය සහ පිට කරන විදිහ. බහිස්රාවී ඉන්ද්‍රයේ ඉස්සර ආස්වාස වාතය පෙනහැලි පෙනහළු වලින් ජල වාෂ්පයි කාබන් ඩයොක්සයිඩ් ජලය ඊළඟට වෘක්ක වලින් යූරියා ලවණ යූරික් අම්ල ජලය යූරියා ලවණ යූරික් අම්ල ජලය මුත්‍රා ඉදිරි පිට වෙනවා. සමේ ලවණ වර්ග ජලය යූරියා ඒකෙත් ලවණ අර හතරම පිට වෙනවා. ලවණ ජලය සොළු වශයෙන් යූරියා යූරික් අම්ලයත් ස්වේදයේ වශයෙන් තමයි පිට වෙන්නේ. මිනිස්සුන්ට නිපද නයිට්‍රජන් සංගඩංගු බහිස්රාවී ඒකට ලකුණු 5යිද ඒකේ හිස්තැන් 10ක් තියෙනවා. ඔව් භාගය ගානේ 5යි. මිනිස්සුන්ට නිපද නයිට්‍රජනීය සංයෝගඩංගු බහිස්රාවී ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් වෘක්ක හරහා මුත්‍රා ලෙස ශරීරයෙන් බැහැ. හිස්තැනක් වැනි ලවණ තැන්පත් වීම නිසා. කැල්සියම් කැල්සියම් ඔක්සලේට් වැනි ලවණ තැන්පත් වීම නිසා හිස්තැනක් ඇතිවිය හැක. මොනවද ඇති වෙන්න පුළුවන්? මුත්‍රා ගල් ඇති වෙන්න පුළුවන්. හිස්තැනක් ක්‍රියාවලිය නිසි අයුරින් සිදු කිරීමට වෘක්ක නිරෝගීව තියෙනවා. බහිස්රාවීය ක්‍රියාවලිය. හිස්තැනක් වැනි රෝගවල අතුරුඵල ලෙස වෘක්ක අකර්මණ්‍ය වෙන්න පුළුවන්. දියවැඩියා රෝග දියවැඩියා වගේ රෝග. ඊළඟට යා කරන්න තියෙනවා මස්තිෂ්කයෙන් කරන්න. උසස් මානසික ක්‍රියා උසස් මානසික ක්‍රියාපාලනය අනුමස්තිෂ්කයෙන් කරන්න. දේහයේ සමතුලිතතාවය දේහ සමතුලිතතාවය. සුසුම්නා ශීර්ෂක අනිච්චානුක ක්‍රියාපාලනය අනිච්චානුක ක්‍රියාපාලනය. සුසුම්නාද දේහා මොළය අතර පණිවිඩ සම්ප්‍රේෂණය සුසුම්නා තරලයෙන් කම්පන අවශේෂ. කම්පන අවශේෂ සේ හැම එකටම පහ ගන්න දාගන්න. ඔව් ඉස්සරෙන් දාලා තියෙන විදිහ. මධ්‍ය ස්නායු පද්ධතියේ ප්‍රධාන කොටස් දෙක මොළය සහ මොළය සහ සුසුම්නාව ඒ දෙක වටේට පිහිටි විශේෂ පටලය. මස්තිෂ්ක සුසුම්නා තරලයේ තරලය නෙමෙයි පටලය. පටලය ඇවිල්ලා මෙනින්ජිකට. තරලය තමයි සුසුම්නා මස්තිෂ්ක තරලය. සුසුම්නා ස්නායුවක් කියලා කියන්නේ සුසුම්නාවෙන් වීදී යන ස්නායු නැත්නම් ඉස්සක සුසුම්නාවෙන් මිහිදී යන ස්නායු. ඒවා යුගල තියෙනවා. ඉස්සක ස්නායු පද්ධතිය ආරක්ෂාවට පුළුවන් ක්‍රියාවන් පිළිබඳව. සමේ ප්‍රධාන කොටස් දෙක මොකද චර්මය ධර්මය අභිධර්මය අපි චර්මයේ මෙලනින් වර්ණකයෙන් කරන්නේ අහිතකර පාර්ජම්බල කිරණ කිරණ වලින් ආරක්ෂා කිරීම චර්මය ඇතුළතින් පිහිටි පටක අදස් චර්මය. උඩින්ම අපි චර්මය ඊළඟට චර්මය යටින්ම තියෙන අදස්. සමේ කෘත්‍යයන් ලියන්න පුළුවන්. සුද්ධ ජීවීන් ආරක්ෂා කරන විටමින් සංස්කෘතිය කෘත්‍යයක් පිටු කරන නිරෝගී සමක් පවත්වා ගැනීමට ඒකත් පුළුවන්. සමේ නිරෝගී බව සඳහා ඖෂධාය ආහාර ගන්න ඕනේ. ඊළඟට සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු හිරු එළියෙන් සම ආරක්ෂා කරන්න ඕනේ.
දුම්පානය කරන්න ඕනේ. මේ නිසා මේ ව්‍යුහය දැක්වෙන A සිට H දක්වා කොටස් නම් කරන්නේ. A කියලා කියන්නේ රෝම දණ්ඩ රෝම, දණ්ඩ B කියන්නේ රෝම ස්ලාවී ග්‍රන්ථි, ශ්‍රාවී ගාන්ති C කියන්නේ රෝම සයනිකා රෝම සංයුක්ත, D කියලා කියන්නේ රුධිරකේ E කියන්නේ ස්නාහය ස්නායු අන්ත, A B C D E F කියන්නේ සංවේද ග්‍රන්ථි අපිචර්ම, උඩින්ම තියෙන අපිචර්ම, G කියන්නේ චර්ම, H අකුරස H කියලා කියන්නේ ස්වේද ග්‍රන්ථි. ස්වේදන ග්‍රන්ථි වැඩිම මිනිසෙක්ගේ ඒකේ ලකුණු පහක් දාන්න පිටසට. වැඩිම මිනිහෙක්ගේ සම කිලෝග්‍රෑම් 4.5ක පමණ ස්කන්ධයකින් යුක්ත වේ. හරි හරි හරි. සම පිරිසුදු කිරීමට සම තදින් ඇතිල්ලීම සුදුසුයි. වැරදි වැරදි එකරදුම නිසා රුධිර කේශනාලිකා පතුවේ. හරි හරි ස්වේද ග්‍රන්ථිය මගින් දහඩිය ස්‍රාව කර. හරි හරි මේ ආරක්ෂාව සඳහා කපුරදි වලින් හදන ඇඳුම් නුසුදුසුයි. වැරදි අලුහම් සුද්ධජීවීන් නිසා සමමත ඇතිවන රෝගී තත්ත්වයකි. හරි හරි ඒකත් ලකුණු පහයි. ඊට ස්නායු පද්ධතියේ කොටස් බෙදලා තියෙනවා. ආර්යන්ත ස්නායු පද්ධතිය අනුමස්තිෂ්ක සුසුම්නා ශීර්ෂකයේ සුසුම්නා ස්නායු සුසුම් මොළයේ බෙදනවා මස්තිෂ්කය, අනුමස්තිෂ්කය, සුසුම්නා සුසුම්නා ශීර්ෂකය ශීර්ෂය. මෙනෙන්ජි පටල කියලා කියන්නේ මොළය සහ සුසුම්නාව ආරක්ෂාව සඳහා මොළය හා සුසුම්නාවේ ආරක්ෂාව සඳහා ඒ වටා පිහිටි විශේෂ පටල. මස්තිෂ්කය හා සුසුම්නා ශීර්ෂකයේ කාර්යයන් බැවින් මස්තිෂ්කයෙන් මතකයේ බුද්ධිය මස්තිෂ්කයෙන් කරන කාර්ය මතකයේ බුද්ධිය උසස් මානසික ක්‍රියාකාරන ඒ වගේ ක්‍රියා මානසික ළමයා සුසුම්නා ශීර්ෂකයේ හෘද ස්පන්දන අනුචාර වේගය, ශ්වසන ක්‍රියාපාලන වේගය වගේ දේවල්. ආත වගුව නෙවෙයි නියත පෙරවුවන්. බහිස්රාවය යන්න හඳුන්වන්න. බහිස්රාවය කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවකින් නිපදවන ද්‍රව්‍ය සිරුරට පැහැර කිරීම ක්‍රියාවලිය ජෛව රසායන ප්‍රතික්‍රියාවදී නිපදවන දේහයට අනවශ්‍ය ද්‍රව්‍ය දේහයෙන් බැහැර කිරීමේ ක්‍රියාව. මල් ද්‍රව්‍ය වලට බහිස්රාවය කියන්නේ ඒකට හේතුව ඒවා දේහය තුල අපි ගන්න ආහාර රසායනික ප්‍රතික්‍රියාවලින් නිපදවන දෙයක් නොවන නිසා. හැදෙන එකක් නෙමෙයි. මුත්‍රා ගල් ඇතිවීමට හේතු වන ලවණය කැල්සියම් ඔක්සලේට් කැල්සියම් ඔක්සලේට්. රූපය දක්වන්නේ මුත්‍ර වාහිනී පරිතිය 1 සිට 4 දක්වා කොටස්. රූපේ නම් වැදිලා නේ. රූප මුත්‍රාවාහිනී මුත්‍රාශය මුත්‍රා මාර්ග ඒ ටික නේද නාසයේ වෘක්ක දෙකයි මුත්‍රා වාහිනී මුත්‍රාවාහිනී රාශය මුත්‍රා මාර්ගය මුත්‍රා මාර්ගය කොටස් හතරට අතුමත කරනවා. වග්ගොඩ රුධිරය සපයන්නේ කවුද? වෘක්කීය මහා දමනී වෘක්කීය මහා දමනීය අර්ධ මහා සිරාවයි වෘක්කයට සපයන්නේ වෘක්කීය දමනය. ලොකු දමනය ඇවිල්ලා බෙදෙනවනේ වෘක්කීය දමනය. රුධිරය ඉවත් කරන්නේ වෘක්‍රීය සිරාව වෘක්කීය මුත්‍රාවල බහුලවම අඩංගු සංඝටක ජලය යූරියා ජලය සංඝටකයකුවම ජලය විතරක් තියෙනවා. ඒකට පහක් දාන්න ඒකේ ලකුණු 10ක් මුළු ප්‍රශ්නෙට. ඔය ලකුණු 50න් එන්න දෙකෙන් වැඩි කරලා 100ෙන්. මේකත් ඒ වගේම නේ තියෙන ප්‍රශ්න. වෘක්ක යුගල පිටන්නේ
මේ කරේ නැද ඔය? පෙරාස උත්තර කියන්නේ. උක්ක තියෙන්නේ කොහොමද? උදර කෝරය අපරව. දොර කෝරේ අතර. මුත්‍ර වාහිනී පද්ධතියේ ප්‍රධාන කොටසක් නොවන්නේ සංස්ථානික මහා දමනිය. බහිස්රාවීය ද්‍රව්‍යයක් නොවන්නේ මලද්‍රව්‍ය. මේකේ A කියලා කියන්නේ පර්යන්ත ස්නායු පද්ධතිය. B ව්‍යුහය. ඒ කියන්නේ සුසුම්නාව. සුසුම්නාව. සුසුම්නාවේ මොකද්ද වෙන්නේ? කාර්ය. සුසුම් වේගය පාලනය කර. ඒ සුසුම්නා සීරිසක වෙන්නේ. සිතාමතා කරන පේශි ක්‍රියා පාලනය කරන්නේ මේ මේකේ මස්තිෂ්කය. දේහ වීව්‍යුහය වටා මෙනෙන්ජි පටල. මෙනෙන්ජි පටලයි අර සුසුම්නා තරලයේ දෙකම තියෙනවා. මිනිසාගේ කපාල ස්නායු වල 12යි. විශාලම ඉන්ද්‍රිය සම දහඩිය නිපදවන්නේ දහඩිය නිපදවන්නේ ස්වේද ග්‍රන්ථි. මෙලනින් වර්ණකයේ තියෙන්නේ අපි චර්මයේ චර්මයේ නිරෝගී සමට නොකළ යුතු දෙයක්. දවසේ වැඩි වේලාවක් ඉරස්පිටිය යොමුවීම දීර්ඝකාලීන දේවැඩිය උත්කාර කර්මන්න වීම සුසුම්නා ස්නායු යුගල 31 යුගල 31 මුත්‍රාවල අඩංගු වෙනවා. යුරික් අම්ල සුසුම්නා වටා පිහිටයි. අශේරුව බාහිකය බහිස්රාවයේ කලින් විවුවන් වෘක්කවල හැඩය මොකක්ද? පෝංචි හැඩති. වක්ගල රුධිරය සපයන්නේ වෘක්කීය දමනය. මුත්‍ර ගල් ඇති වෙන්න ප්‍රධාන හේතුව අධික ලවණ සහිත ජලපානය නොකිරීම, අධික ලවණ සහිත ආහාර නිරතුරුවම ගැනීම, මුත්‍රාශය කාර්ය මුත්‍රා තාවකාලිකව ගබඩා තාවකාලිකව තබාගෙන බැහැර කිරීම සමායෝජනය යනු කුමක්ද? සමායෝජනය කියන්නේ උත්තේජය සහ ප්‍රතිචාරය අතර උත්තේජය සහ ප්‍රතිචාර අතර මනා සම්බන්ධීකරණය සමායෝජන ලෙස හැඳින්වේ. සමායෝජනයේ සිදුවන ආකාර දෙක එකක් ස්නායුක සමායෝජන. මධ්‍ය ස්නායු පද්ධතිය, පර්යන්ත ස්නායු පද්ධතිය. නෑ සමායෝජනයේ ආකාර දෙකක් තියෙනවා. එකක් ස්නායු වලින් වෙන්නේ ස්නායුක සමායෝජන. අනිත් එක හෝමෝන වලින් සිදුවෙන්නේ අස්නායුක සමායෝජන. එහෙම නැත්නම් හෝමෝන සමායෝජන නැත්නම් රසායනික සමායෝජන. ඔයගලන්ට තියෙන ස්නායුක විතරයි. 11 අවසරට ගියාම තමයි හෝමෝන සමායෝජනය තියෙන්නේ. මස්තිෂ්ක සුසුම්නා තරලයේ ප්‍රධාන කාර්යය කම්පන අවශෝෂණය, අම්මන අවශෝෂණය. සාධන වලින් මධ්‍ය ස්නායු පද්ධතිය ආරක්ෂා කිරීම, ස්නායු ආවේගයක් කියලා කියන්නේ ස්නායු ස්නායුවක් තන්තුව දිගේ ගමන් කරන පණිවිඩයකි. ආරක්ෂාවට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග දෙවියන්. මානව සමයේ කොටස් දෙක අපිචර්මය සහ අපි ධර්මයේ කර්ම. දහඩිය වශයෙන් බැහැර කරන ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන්ම තියෙන ජලයයි ලවණයි. අමතරව සුළු වශයෙන් යූරියා යූරික් අම්ලය. යූරික් අම්ල මිනිස් සමයේ ප්‍රධාන කාර්යයන් තුනක් ඒට ආරක්ෂා සැලසීම, සංවේදී අවයවයක් වීම, දේහ උෂ්ණතය යාමනය. දේහ උෂ්ණතය පාලනය කිරීම පාලනය කරන විටමින් D නිෂ්පාදනය කරන බහිස්රාවීය අවයවයක් සංවේදක අවයවය. මෙලනින් වර්ණකයේ තියෙන ප්‍රයෝජනය අහිතකර පාලතම්බර කිරණ වලින් ආරක්ෂා කිරීම අහිතකර පාරජම්බල කිරණ වලින් ආරක්ෂා. පරීක්ෂණය. මම මුත්‍රාවාහිනී පද්ධතිය කරුවා අදුවා. ඉවරද ඔව් සර් ඔව්. ලකුණු දාන එක පස්සකට 10 ගන්න. ඉරි ගන්න 10ට 10යි මේකත් 10යි.
මේ පළවෙනි පැත්තට පළවෙනි එකට මේ ඒක ගණිත ගන්න. ලකුණු ඔක්කොම 30 මේ 50 10 10 ප්‍රශ්න 5යිනේ තියෙන්නේ.